දැන් මම හිතන්නේ මේ නාටකයේ පිළිබඳ මාධ්‍යවේදී ඔබට ඉතා පැහැදිලි චිත්‍රයක් තියෙන බව තමයි අපේ පුද්ගලික අදහස. ඒ කියන්නේ ඔබ දැක්කා මේ ගිවිසුම පැය 24න් ඉරා විසි කරන බව තමයි ඒගොල්ලන්ගේ මූලික දේශපාලන කැම්පේන් එක උනේ. ඊට පස්සේ දැන් ඒ පිටපත වෙනස් විදියට ලියමින් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ඇතුලේ මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහන ඊටාම පසුගාමි බාල දේශපාලන ව්‍යාපෘති ආපහු අපිට මේවා දිගටම බොහෝ අත්දැකීම් තියෙන මිනිස්සු හැටියට ලංකාවේ දේශපාලන ව්‍යාපෘති වල හරි හුරු පුරුදුයි මේ නාට්‍ය ටික. ඉතින් දැන් මේ වෙලාවේ සිද්ධ වෙන්නෙත් එහෙමයි. මේ වගේම තමයි කලින් ජනාධිපතිවරණට කලින් කිව්වේ හම්බන්තොට වරාය විකුණා අපි ආපු ගම මේවා පවර ගන්නවා. මේ වගේ විශාල කතා තමයි මේ පාලකයෝ කිව්වේ. දැන් ඒ පිටපත තමන්ගේ බලාධිකාරියත් එක්ක වෙනස් කරමින් යන බවක් තමයි දැන් තේරෙන්නේ. මම විශේෂයෙන් මෙතනදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කතා කරන්න උත්සාහ කරන්නේ මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් බොහෝ දීර්ඝ විස්තරයක් සාකච්ඡා වෙච්ච නිසා මම සාකච්ඡා කරන්න කැමති විශේෂයෙන්ම කරුණා අම්මාන් සම්බන්ධ ප්‍රශ්නය. දැන් මේක කොච්චර සරදමක්ද ලංකාවේ දේශපාලනයේ කියනවා නම් මේ කරුණා අම්මාන් කියන චරිතය මේ රටේ දෙපාරක් විතර ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනකොට කරුණාට එරෙහිව යුද ජයග්‍රහණය ලැබුවාය කියපු හමුදාපතිවරයා යනවා හිරගෙට. මේ කොතරම් සරදම්කාරී කාරණාවක්ද කියලා ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ දකුණේ යුද සැමරුමට හේතු යුද ජයග්‍රහණය ලැබුවාය ඒ සැමරීමට මූලික වශයෙන් යුදමය වශයෙන් හේතුභූත වෙච්ච නායකයා හිරගට යනකොට ඒ යුද්ධේ ප්‍රතිමල්ලවයන් විදියට ක්‍රියාත්මක වෙච්ච LTT සංවිධානයේ කරුණා අම්මන් යනවා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට. ඒතර මේක මම හිතන්නේ පුදුමාකාර කටයුත්තක්. ඒ විතරක් නෙවෙයි අද මේ වෙනකොට කරුණා අම්මන් පැහැදිලිවම කියනවා ඔහු අතින් සිදුවුණු ඝාතන කොතරම් විශාලද කියලා. ඔබ දන්නවද අද වෙනකොටත් හිරගෙවල් වල ඉන්න දේශපාලන හිරකරුවෝ සමහර වෙලාවට LTT සංවිධානයේ හැඳුනුම්පත පමණක් අතේ තියාගත්ත අය. එහෙම දේශපාලන හිරකරුවෝ ඉන්න රටක කරුණා අම්මාන් විශාල ජනඝාතකයෙක් හැටියට ඉතා ප්‍රකට පුද්ගලයෙක් හැටියට බොහොම නිදහසේ දේශපාලන අනුග්‍රහය ලැබමින් දකුණේ දේශපාලන ව්‍යාපෘතිවල ප්‍රවර්ධකයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතර බලන්න මේකේ තියෙන ඛේද වාචකය. ඒ විතරක් නෙමෙයි. කල්පනා කරලා බලන්න මේ මොහොතේත් උතුරේ LTT සංවිධානය වෙනුවෙන් ජීවිත දීපු මිනිස්සුන්ගේ බිරින්දෑවරු ඔවුන් වැන්දපුවන් බඩපත්ලා ඉන්නවා. ඒ අම්මලා තමන්ගේ දරුවෝ මග එනකම් මග බලාගෙන ඉන්නවා. දකුණෙත් එහෙමයි. දකුණෙත් ස්වාමි පුරුෂයන් අහිමි වෙච්ච බිරින්දෑවරු කොතරම් ඉන්නවද මේ යුද්ධ නිසා? තමන්ගේ දෙමාපියෝ අහිමි වෙච්ච දරුවෝ කොච්චර මේ යුද්ධ නිසා ඉන්නවද? එතකොට මේ මොහොතේත් පූර්ණ ආවාස සහිතව කොතරම් සෙබළු ඉන්නවද? අපි යුද්ධය අනුමත කරන කණ්ඩායමක් නෙමෙයි. අපි යුද්ධ මානසිකත්වයක් තියෙන කණ්ඩායමකුත් නෙමෙයි. කෙසේ හෝ ඇතුණු යුද්ධයෙන් ඇතිවෙච්ච විනාශය දකින කණ්ඩායමක් අපි. නමුත් දැන් මේ යුද්ධය කියන වචනය සහ එහි යුද සැමරුම් වීරත්වයේ මේ සියල්ල පාවිච්චි වෙන්නේ තමන්ගේ අවස්ථාවේදී දේශපාලන උමනාව වෙනුවෙන්. ඒතකොට දැන් කරුණා අම්මාන් වගේ චරිතයක් අත්අඩංගුවට පත් වෙන්නේ නැහැ ප්‍රකට ජනඝාතකයෙක් බවට පත් වෙච්ච කෙනෙක් වෙලත්. හැබැයි නිල හමුදාවට අනදීපු නායකයෝ බන්ධනාගාර ගතුණු රටක් මේක. අපිට සරත් පොන්සේක සම්බන්ධයෙන් දේශපාලනික ප්‍රශ්න තිබුණා වුණත් අපිට රජයේ නිලධාරියෙක් හැටියට ඔහු සම්බන්ධයෙන් පෙනී හිටීමේ හැකියාවක් තියෙනවා.
නිසා අපි විශ්වාස කරන දේ තමයි මේ වෙලාවේ ආණ්ඩුව පැහැදිලිවම මේ ඉතාම නරක ආකාරයේ ඩබල් ගේම් එකක් ගහමින් ඉන්නවා. ඉතින් දැන් කරුණාම්මන් ඊයේ CID එකට ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා කට උත්තරයක් දීලා ගිහලා තිබුණා. නමුත් අපි විශ්වාස කරන්නේ නැහැ කරුණාම්මන් සම්බන්ධයෙන් මේ පාලකෝ නීති ඉෂ්ට කරයි කියලා. එහෙමනම් මේ පාලකවන්ට මේ කරුණාම්මන් සම්බන්ධයෙන් නීති ඉෂ්ට කරන්න විශාල කාලයක් තිබුණා මේ රටේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඕන් බොහොම සුවදායකව හිටියා. අද KP කොහෙද ඉන්නේ? LTT සංවිධානය වෙනුවෙන් අරමුදා සම්පාදනය කරපු යුද ආයුධ සඳහා සියලුම සංවිධාන කටයුතු කරපු නායකයෙක්. ඔවුන් සුවසේ ඉන්නවා. හැබැයි උතුරෙත් දකුණෙත් දහස් ගණන් අම්මලා තමන්ගේ දරුවෝ අහිමි වෙලා ඉන්නවා. දහස් ගණන් බිරින්දෑවරු තමන්ගේ සැමිය අහිමි වෙලා ඉන්නවා. දහස් ගණන් දරුවෝ තමන්ගේ දෙමාපියෝ අහිමි වෙලා ඉන්නවා මේ යුද්ධ නිසා. හැබැයි මේ යුද්ධෙට මැදිහත් වෙච්ච පාර්ශව බොහොම සුවෙන් මේ දේශපාලන අනුග්‍රහය ලැබමින් ලංකාවේ දේශපාලනය කරමින් ඉන්නවා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඉතාම ආරක්ෂිත විදිහට. ඒ නිසා මෙන්න මේ කාරණේ අතිශය වැදගත්. මේ මොහොතේ මම හිතන රටේ සියලුම ජනතාව මේ ඉතාම බාලගණේ දේශපාලන නාට්‍ය පිළිබඳව සම්‍යක් දෘෂ්ටියෙන් ඉන්නවා අපි විශ්වාස කරනවා. ඊළඟ කාරණේ තමයි මම කතා කරන්න කැමති. දැන් පසුගිය ජනාධිපතිවරණයට කලින් ඉඳලා ලංකාවේ විශාල සංවාදයක් තිබුණා. ඒ සංවාදය තමයි ඊළඟ පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගෙන් වියතුන්ගෙන් අධ්‍යක්ෂකම් සහිත පිරිසකගෙන් මේ රටේ පාර්ලිමේන්තුව සමන්විත වෙන්න ඕනයි කියලා ඉතා පළල් සාකච්ඡාවක් තිබුණා. අපි දේශපාලනට උනන්දු කලාකාරෝ හැටියට අපි මේ සංවාදය පෝෂණය කරා. ඔව් එහෙම විය යුතුයි. ඊළඟ පාර්ලිමේන්තුව නිසක වශයෙන්ම මේ රට අඩියක් හරි උඩට ගන්න පුළුවන් ප්‍රාමාණික උගත්තුන්ගෙන් විශේෂඥයන්ගෙන් දේශපාලන අධ්‍යක්ෂකම් සහිත කණ්ඩායමකින් සමන්විත වෙන්න ඕනයි කියන අදහස අපි හිස් මුදුනින් පිළිගත් එකක්. අපි දිගු කාලයක් තිස්සේ ඒ හීන දැකපු කණ්ඩායමක්. නමුත් අපි දැක්කා ඒ බලවත් සංවාදය මුළු මනින්ම විහිළුවක් බවට පත් කරනවා මේ ප්‍රධාන පෙරේ දේශපාලන කණ්ඩායම් වල නාම යෝජනා ලිස්ට් එක දිහා බැලුවයින් පස්සේ අපිට ඇති වෙන්නේ විශාල කනගාටුවක්. මේ රටේ මිනිස්සු නැවත වතාවක් බරපතල ලෙස රැවටීමට අරගෙන යන දේශපාලන ව්‍යාපෘතියක් තමයි පේන්න ගන්න. දැන් අලුත් පාර්ලිමේන්තුවක් කිව්වා. මේ අලුත් පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද අලුතෙන් අපිට පෙන්වන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒ තමන්ගේ දේශපාලන බලසූදුව වෙනුවෙන් පෙනී සිටින අර පරණ දූෂිත වලල්ලම තමයි තියෙන්නේ. ඒ නිසා මෙයාට මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ඒ නව යුගය ඒ අලුත් මුහුණු සහිත වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් පිළිබඳ සිහිනය තා වේගයෙන් මේ පාලකයෝ බොඳ කළා දාලා තියෙනවා. ඒ නිසා දැන් මේක හරියට කොටලුව රේස් එකට දාලා අශ්වයෝ බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් තමයි මේගොල්ලෝ කළා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ රට හදන පාර්ලිමේන්තුවක් ගැන කතා කරන්නේ අර විශාල වශයෙන් දූෂණ චෝදනා ලැබපු නූගත් අතිශය අවස්ථාවාදී කණ්ඩායමක් එක්ක. නිසා ඒකත් මේ රටේ ජනතාව මම හිතන්නේ මේ වෙලාවේ තේරුම් ගන්න ඕන තමන්ගේ ගම දුප්පත් වෙද්දී ධන කුවර වෙච්ච දේශපාලනෝ තමයි නැවතත් දේශපාලන සූදු කෙලියේ මේ මොහොතේ නිරත වෙන්නේ. නිසා ජනතාව මේ මොහොතේ බුද්ධිමත් නොවුනොත් අපි බරපතල ලෙස කල්පනා කරන්නේ මේ රට මෙතනින් අඩියක්වත් ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව ඉතා බුද්ධිමත් ඊළඟ පාර්ලිමේන්තුවේ හැඩරුව තීරණය කළ යුතුව තියෙනවා. මොකද හේතුව ඔවුන් ඉස්සරහම ඔවුන්ට දීපු පොරොන්දු අමුවේ උල්ලංඝනය කරපු ප්‍රධාන දේශපාලන ව්‍යාපෘති නැවතත් තමන්ගේ ගමට එමින් තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කලාකාරෝ හැටියට මේ රට මේ විදින අප්‍රමාණ පීඩාවෙන්
ගොඩ ගන්න අවශ්‍ය කරන දේශපාලන හැරවුමකට මේ මැතිවරණේ ජනතාව පාවිච්චි කළ යුතුයි කියලා. මොකද හේතුව මේ අය කලින් කලට විවිධ ස්ලෝගන් හදාගෙන එන විශාල මාධ්‍ය ආයතන තමන්ගේ දේශපාලන ව්‍යාපෘති බවට පත් කරගෙන ව්‍යාපෘතියේ ප්‍රචාරක ජාලය බවට පත් කරගෙන ක්‍රියාත්මක වෙන මොහොතක මම හිතනවා ජනතාවට මේ සත්‍ය සොයා ගැනීමත් පහසු නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපි විශ්වාස කරන්නේ කලාකාරයෝ හැටියට අපිට මේ අවස්ථාව මග හැරුණොත් තවත් අවුරුදු 5ක් මේ රට ඉතා නරක තැනකට තල්ලු වෙන එක කිසිසේත් වළක්වන්න බෑ කියන එක තමයි අපේ පුද්ගලික විශ්වාසය. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව මේ කාරණාව ඉතා මනවින් තේරුම් ගන්න ඕන. මේ මොහොතේ ක්‍රියාත්මක වෙන මේ දේශපාලන නාටකම, මේ දේශපාලන නාට්‍ය, මේ අශුද්ධ දේශපාලන ක්‍රියාවලිය නැවත හැරවීමේ ස්විච් එක මේ වෙලාවේ තියෙන මිනිස්සු අතේ. ඒ නිසා මම හිතනවා මේ සඳහා පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් සමගකට තමන්ගේ අනාගතය බාර දීමේ මගහැර යා නොහැකි වගකීම මේ වෙලාවේ ජනතාවට දෙන මම හිතනවා ජනතාවේ සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් කල්පනා කළ යුතුයි කියලා.